සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම යොමා බුදුනෙත මහා කරුණාවෙන් අමාමෑණී ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට අපි දැන් සූදානම් වෙන්නේ. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ පිළියන්දල වෑවල සිරි සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපි හඳුරන්නේ. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙනවා අමිත ගමගේ මහතා සහ වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය විසින් විශේෂයෙන්ම මියගිය ඩී.ටී. ලියනමානගේ සහ ඩී.යූ. ගමගේ පියාණන් දෙපළට පින් අනුමෝදන් කරවීමේ මූලික අපේක්ෂාවෙන් යුතුව එවැගේම පසන් ගමගේ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තිබෙන බාධක අපල උපද්‍රව දුරු වී නිරෝගීමත් සාර්ථක අනාගතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් එවැගේම සහභාගී වී සිටින අනෙකුත් සියලු දෙනාටම සහ විශේෂයෙන් වයෝවෘද්ධ මව් දෙපළට නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් අද මේ ධර්ම දේශනාවට අමිත ගමගේ මහතාත් එවැගේම වෛද්‍ය රංජනී ගමගේ මහත්මියත් Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙනවා. ඒ උතුම් ප්‍රාර්ථනයත් හිත්වල තබාගෙන අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපි හඳුරන්නේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කතමාච භික්ඛවේ අනරියා පරියේසනා ඉද භික්ඛවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මං චේව පරියේසති. අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මං චේව පරියේසති. අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මං චේව පරියේසති. අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං චේව පරියේසති. අත්තනා ශෝක ධම්මෝ සමානෝ සෝකා ධම්මං චේව පරියේසති. අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශඤ්ඤේව පරියේසති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි, අදත් මේ පින්වැති හැම දෙනාම සූදානම බලාපොරොත්තුව මුළු තුන් ලෝකයටම සද්ධර්මයේ කැමති හැම දෙනාටම ධර්ම දානයක් බෙදන්නයි. අද ඒ සඳහා විශේෂ අරමුණු කීපයක් සිතට නගාගත්ත අමිත ගමගේ මෙතිතුමන්, මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මෙතිනිය, ආදරණීය පියවරු දෙපළගේ උතුම් ගුණ සිහිපත් කරගෙන ඩී.ටී. ලියනමානගේ පියතුමන්, ඩී.යූ. ගමගේ ආදරණීය පියතුමන් ඒ උතුම් ගුණ සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසත්, විශේෂයෙන්
දැනට උසස් අධ්‍යාපනය හදාරන විදේශගතව වාසය කරන තම දයාබර එකම පුතණුවන්ට පසන් ගමගේ පුතණුවන්ට ඒ අධ්‍යාපන කටයුතු හොඳින් සඵල කරගෙන ජීවිතයේ ජය ගන්නට එරෙහි වන දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ යම්තාක් බාධක ඇතනම් මේ සියල්ලක් මගහැරී සර්වාරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී භාවය සැලසී සියලු යහපත උදා වේවා කියන ආශිර්වාදයක් සමගින් ඒ ආදරණීය මව්වරු දෙපළ ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඒ වයෝවෘද්ධ භාවයෙන් පසුවන ඒ දෙපාර්ශ්වයේ මව්වරු දෙපළට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මේ හැම දිනාට දෙලොව අභිවෘද්ධිය දියුණුව සැලසී වහවහ සත්‍ය අවබෝධයෙන් ධර්මාවබෝධයෙන් උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට මේ පින්කම හේතු වාසනා වේවා. බණාසන හැම දිනාටම ඒ තථාගත ධර්මයේ පසක් කරගෙන සසර ගමන නිමා කොට ලබන සාන්ත නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්ම දේශනාව මඟ පෙන්වීමක් සරණමය ద్వාරයක් වේවා කියන මෙවන් උදාර අදහස් බලාපොරොත්තු ඇති කරගෙනයි අද මේ ධර්ම දේශනාව ලොව හමුවේ දේශනා කරවනු ලබන්නේ. ඒ උතුම් උදාර අරමුණු සියල්ලක්ම සඵල වේවා. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. හැමත ධර්මඥානය පහළ වේවා. ගුණ නුවණ වැඩේවා. සසර දුක් නිමා වේවා කියන මේ උතුම් ප්‍රාර්ථනාවත් අපි අපේ සිත් තුළ ඇති කරගෙන අද ධර්ම දේශනාව සඳහා සූදානම් වෙනවා. රංජනී ගමගේ විශේෂඥ වෛද්‍යතුමිය ඊයේ රාත්‍රියේ අපට මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් දුන්නා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ඊ타ත්ම දීර්ඝ සූත්‍රයක්. අරිය පරේෂණ සූත්‍රය. මේ සූත්‍රය පෙලින් පෙළට පෙළගස්වන්නට ගියහොත් මේ පැයක කාලය කෙසේවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සූත්‍රය තුලින් බොහෝ කොට දකින්නට ලැබෙන්නේ බෝසත් සිරිත බුදු සිරිත පිළිබඳවයි. සම්මා සම්බුද්ධත්වයේ කරා පැමිණි ගමන සම්මා සම්බුද්ධත්වයේ ලැබ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ පළමු වතාවට මේ ලොව හමුවේ දේශනා කරමින් පළමු ශ්‍රාවක පිරිස බිහි කළ ආකාරය දක්වා මේ සූත්‍රය තුල සඳහන් වෙනවා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ සවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන අවදියේ එක්තරා දිනක් උන්වහන්සේ පාසිවුරුගෙන සවැත් නුවරට පිණ්ඩපාතයට වැඩම කළා. මෙන්න මේ වෙලාවේ සවැත් නුවර වාසී ස්වාමීන් වහන්සේලා ආනන්ද හාමුදුරුව මුණ ගැහෙන්න ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට ආයාචනයක් කළා. අනේ ආනන්ද හාමුදුරුවනේ, අපි බුදුහාමුදුරුවන්ගෙන් ධර්මාවවාදයක් දැන් කාලෙකින් ශ්‍රවණය කරගන්නට නොලැබුණා. අනේ අපට අනුකම්පා කරලා කරුණාවෙන් බුදුහාමුදුරුවන්ගෙන් ධර්මයක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් සලසලා දෙන්න කියන ආයාචනය ඉල්ලීම කළා. ආනන්ද හාමුදුරුවෝ මේ සාමීන් වහන්සේලාට කියනවා, එහෙමනම් ඇවැත්නි, අද සවස් කල රම්මක කියන බමුණුතුමාගේ ආරාමයට
අද හවස ඔබ වහන්සේලා වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අසා ගන්නට ඔබ වහන්සේලාට අවස්ථාව සැලසේවි. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත කරගෙන ජේතවනාරාමයට ඇවිල්ලා ඒ වළඳලා ආනන්ද හාමුදුරුවන් අමතලා කියනවා ආනන්දය අපි දැන් දිවා විහරණය පිණිස විසාකාව විසින් කර වූ ඒ විහාරයට මිගාරමාතු ප්‍රාසාදයට අපි යමු ආනන්ද. බුදුරජාණන් වහන්සේගේ පාසිවුරු නිසීදන රැගෙන ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පසුපසින් පූර්වාරාමයේ දක්වා වැඩම කළා. එහි දහවල දිවා විහරණය ගත කළ බුදුරජාණන් වහන්සේ සවස ආනන්ද හාමුදුරුවන් අමතලා කියනවා ආනන්දේ අපි නැගෙනහිර දිසාවේ නහන තොටුවට වැඩම කරමු. මේ අත්පා දෝවණය කරගන්න, ශරීරය දෝවණය කරගන්න. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පාසිවුරු සියල්ල දරාගෙන බුදුරජාණන් වහන්සේ සමග නැගෙනහිර දොරකොඩ පිහිටි පෙන් තොටට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ එඟපත දොවාගෙන ඒ දිය සිඳෙනකන් දිය වේලෙනකන් අඳන සිවුර පමණක් ඇඳගෙන ඒ සමීපේ වැඩ සිටියේදී ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට මතක් කරනවනේ ස්වාමීනි රම්මක බමුණුතුමාගේ ආශ්‍රමය මේ ළඟමයි තියෙන්නේ. ඒක හරිම රමණීය තැනක්. හරිම ලස්සන තැනක්. හරිම විවේක තැනක්. ස්වාමීනි හැමට අනුකම්පා කරලා රම්මක බමුණුතුමාගේ ආශ්‍රමයට වැඩම කරනවා නම් හොඳයි. බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේත් ඒ ආරාධනාව නිහඬව පිළිගෙන සිවුරු පොරවාගෙන ආනන්ද හාමුදුරුවොත් එක්ක මේ රම්මක බමුණුතුමාගේ ආශ්‍රමයට වැඩම කළා. එදා බුදුහාමුදුරුවෝ ඒ ආරාමයට වඩිනකොට භික්ෂූන් වහන්සේලා රැස් වෙලා ඒ ආරාමයේ ඇතුළත මහා ධර්ම සංවාදයක් බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් සිරිතක් අපිටත් හොඳ ඉගෙන ගන්න හොඳ සොඳුරු ඉගැන්වීමක් යම් කෙනෙකු කතාවක් කරන අතරට බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි. ඒත් ඒ කතාවට බාධා කරන්නේ නැහැ. උන්වහන්සේ ඒ කතා බහේ යම් කඩයිමක් වෙනකන් දොරකඩට වෙලා නිහඬව සංසුන්ව බලාගෙන හිටියා. ඒ කතා බහේ යම් නිහඬ බවක් ඇති උච්ච වෙලාවේ උගුර හඬ නගලා දොරට තට්ටු කළා. භික්ෂූන් වහන්සේලා දොර ඇරී අනේ බුදුහාමුදුරුවෝ වැඩම කරලා සදහැ සිතින් උන්වහන්සේ වැඩම වාගෙන පිළියෙල කරන ලද ආසනයෙහි බුද්ධ ආසනයේ මත බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා ගත්තා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව අහනවා එවත්නි මම එන්නට කලින් නුඹලා කිනම් කතාවකින්ද යුක්ත වූයේ? ස්වාමීනි අපි ඔබ වහන්සේ ගැනමයි කතා කර කර හිටියේ. ඔබ වහන්සේගේ ගුණේමයි අපි ප්‍රකාශ කර කර හිටියේ. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවත්නි මේ සසුනට වන් පැවිද්දන් විසින් කතා කරනවා නම් දෙහිමි කතාවක්ම කළ යුතුයි. නැතිනම් මූල කර්මස්ථානයන් මෙනෙහි කළ යුතුයි. අඩුතරමින් ဒုတိ ය ධානයටවත් සමවදිමින්
ආර්ය තෘෂ්ණීම් භූත භාවයෙන් යුක්ත විය යුතුයි කියලා භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ පරිේෂණ දෙකක් තියෙනවා. එකක් අනාර්ය පරිේෂණය, අනෙක ආර්ය පරිේෂණය. මොකක්ද මහණෙනි අනාර්ය පරිේෂණය කියන්නේ? යමෙකු ජාතිය ස්වභාව කොට ඇතිව ජාතිය ස්වභාව කොට ඇති දේම හොයනවා නම් ඒක අනාර්ය පරිේෂණයක්. ජරාව ස්වභාව කොට ඇතිව ජරාව ස්වභාව කොට ඇති දේම හොයනවා නම් ඒ අනාර්ය පරිේෂණයක්. තමා ව්‍යාධිය ස්වභාව කොට ඇතිව ලෙඩ වෙන ස්වභාව ඇති දේම හොයනවා නම් ඒ දානාර්ය පරිේෂණයක්. තමා මරණය ස්වභාව කොට ඇතිව මැරෙන දෙයක්ම නම් සොයා යන්නේ ඒ අනාර්ය පරිේෂණයක්. තමා ශෝකය ස්වභාව කොට ඇතිව සිටියදීම ශෝක කරන ධර්මයෝම නම් සොයන්නේ ඒක අනාර්ය පරිේෂණයක්. තමා කෙලෙසෙන ස්වභාවයේම සිට කෙලෙසෙන ධර්මයෝම නම් සොයන්නේ ඒ අනාර්ය පරිේෂණයක්. මොකක්ද මහණෙනි ජාති ධර්මය, ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, ශෝක ධර්මය, සංකිලේශ ධර්මය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ වර්තමාන ලෝකේ අපිට බොහෝම විමසිය යුතු අර්ථයක් සපයනවා මේ දේශනාව තුළ. කුමක්ද ජාති ධර්මය? මහණෙනි අමුදරුවෝ ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, සංකිලේශ ධර්මයක්. ඒ වගේම දැසි දස්සෝ කියන්නේ ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, ශෝක ධර්මයක්, සංකිලේශ ධර්මයක්. ඒ වගේම ගව මහේසාදී එළු බැටළුවන් ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, ශෝක ධර්මයක්, සංකිලේශ ධර්මයක්. කුකුලන් ඌරන් කියලා කියන්නේ මහණෙනි ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, ශෝක ධර්මයක්, සංකිලේශ ධර්මයක්. මහණෙනි ඇත්, ගව, අස්ව ආදී මේ ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, ශෝක ධර්මයක්, සංකිලේශ ධර්මයක්. රන් රිදී මසු කහවණු කියන්නේ ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ඒ වගේම සංකිලේශ ධර්මයක්. ඔන්න බුදුරජාණන් වහන්සේ අපට අලුත් අදහසක් මතු කරලා දෙනවා. අපි ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේවාදී මේ වචන භාවිතා කරනකොට අපේ මතකයට එන්නේ පුද්ගල භාවයක්. පුද්ගලයෙකුගේ ඉපදීමක්, පුද්ගලයෙකුගේ දිරීමක්, පුද්ගලයෙකුගේ ලෙඩවීමක්, පුද්ගලයෙකුගේ මරණයක්, පුද්ගලයෙකුට සිදුවෙන ශෝකයක්,
පුද්ගලයෙක් තුල ඇතිවෙන කෙලෙසීමක්. පුද්ගල භාවයේ තුලයි අපට මේ අදහස් ටික විවරණය වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුද්ගල භාවයකින් තොරව මේ ජාති ධර්මයේ, ජරා ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ, ශෝක ධර්මයේ, සංකිලේශ ධර්මයේ කියන ධර්මතාවයක් හැටියට පනවන්නේ. ඒක පුද්ගලයෙකු පිළිබඳව හෝ පුද්ගලයෙකුට අයිති වූ ධර්මතාවයක් නොව. මේක හරි අමාරුවෙන් තේරුම් ගන්න ඕන තැනක්. ඊ타ත්ම හිමින් කල්පනා කරලා බැලුවොත්, නුවණින් ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් පමණයි මේ අදහස තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ වෙලාවේදී මේ ටික පැහැදිලි කරන්න යන්නේ නෑ. මේ සූත්‍රයට අදාළ ඉතිරි කරුණු ටිකක් සංක්ෂේපයෙන් නමුත් සඳහන් කළ යුතු වන නිසා. කොහොම වුණත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන අනාර්ය පරේෂණය පිළිබඳව කරුණු පැහැදිලි කරලා උන්වහන්සේ ආර්ය පරේෂණය පිළිබඳවත් ඒ ස්වාමීන් වහන්සේලාට කරුණු පැහැදිලි කරලා දෙනවා. යම් කෙනෙකු ජාතිය ස්වභාව කොට සිට ජාතිය ඇති කරවන දේ නොසොයන්නේ නම් අජර වූ, අජාති වූ, නිරුත්තර වූ නිර්වාණය සොයන්නේ නම් එතන ආර්ය පරේෂණයක්. ජරාව ස්වභාව කොට පවතිනවා වෙන්නට පුළුවන්. හැබැයි අජර වූ, යෝගක්ඛේම වූ නිර්වාණය හොයනවා නම් ඒ ආර්ය පරේෂණයක්. ව්‍යාධිය ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ශෝකයේ ස්වභාව කොට, කෙලෙසෙන බව ස්වභාව කොට සිට එයින් තොර වූ, නිරුත්තර වූ, අනුත්තර වූ, යෝගක්ඛේම වූ නිර්වාණයේ යමෙකු සොයනවා නම් ඒ ආර්ය පරේෂණයක් වෙනවා. දැන් උන්වහන්සේ මේ ආර්ය පරේෂණය හා අනාර්ය පරේෂණය කියන මේ කරුණු කාරණා ටික කෙටියෙන් දක්වලා තමන් වහන්සේගේ අතීත තොරතුරක් මේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. මහණෙනි, මම බෝසත් වූයේ, බුදු නොවූයේ ගිහි කල. උන්වහන්සේගේ අවබෝධයක් පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. මහණෙනි, මම බෝසත් වූයේ ඒ සිද්ධාර්ථ අවදීෙහි ජාතිය ස්වභාව කොට සිට ජාතිය ඇති කරන දේවල්මයි මම හෙව්වේ. ජරාව ස්වභාව කොට සිට ජරාව ඇති කරවන දේවල්මයි මම හෙව්වේ. ව්‍යාධිය ස්වභාව කොට පවතිමින් ව්‍යාධිය ඇති කරන දේමයි මම සෙව්වේ. මරණය ස්වභාව කොට ඇතිව මරණය ඇති කරවන ධර්මයන්මයි මං සොයා ගත්තේ. ශෝකය ස්වභාව කොට ඇති මා ශෝකය ඇති කරන දේමයි මා සෙව්වේ. කෙලෙසෙන ස්වභාවයෙන් යුක්ත වූ මා කෙලෙසෙන දේමයි සොයාගත්තේ. මෙන්න මේ අදහසත් අපි බුදු සිරිතට ලං කරලා අපේ මතකයට ගත්තොත් හොඳයි. මේ පින්වතුන්ට මතකයි බුදු සිරිත, බෝසත් සිරිත. වහන්සේ මතක් කරනවා, මහණෙනි, මම කලු කෙස් ඇති කාලෙම බොහොම තරුණ යෞවන වියේදී මව්පියෝ හඬද්දී
රාජකීය සලුපිලි ගලවලා ඉවත් කරලා කසාවත් දරාගෙන පැවිද්දට ආවේ. පැවිද්දට ඇවිල්ලා මම කල්පනා කළා මම මොනවද මෙච්චර කාලයක් හොයලා තියෙන්නේ. එතුමාට මේ පැවිද්දට එන්න හේතු වෙච්ච ආසන්නතම සාධකය උන්වහන්සේට ඒ අවබෝධය ලැබලා දුන්නා. ඔබට මට මතකයි එදා චන්න ඇමතිතුමා සමග උයන් කෙලියට ගිය ගමන. එදා යද්දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට මුණ ගැහෙනවා. බොහෝම ජරාවට පත් වෙච්ච, බොහෝම දුබල වෙච්ච, බොහෝම දුර්වල වෙච්ච සැරමිටියක ආධාරයෙන් වෙවුල වෙවුලා යන, හිසකෙස් පැහුණු, ඇස් ගිලුණු, හම රැලි වැටුණු, දත් හැලුණු, ශරීරයේ කුදු ගැහුණු බොහොම දුර්වල කෙනෙක්, ජරාවට පත් වෙච්ච කෙනෙක්. මේ දර්ශනය එදා වෙනදට වඩා ඇහැට වගේම හිතට ඉලක්ක වුණා. සිද්ධාර්ථ කුමරු නතර වෙලා චන්නගෙන් අහනවා මොකද්ද චන්න මේ වෙලා තියෙන්නේ? කවුද මේ? ස්වාමීනි මේ ජරපත් මහල්ලෙක්. චන්න මේ මිනිස්යාට විතරද මෙහිම වෙන්නේ? නෑ ස්වාමීනි ලෝකෙ හැමෝටම වෙනවා. ඒ කියන්නේ චන්න මටත් එහෙම වෙනවද? ස්වාමීනි ඔබ වහන්සේගේ ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් කුඩා ලකුණෙන් යුක්ත ඔය සිරුරත් කවදා හරි දවසක මෙන්න මේ ස්වභාවයටපත් වෙනවා. මේක ඉක්මවන්න බෑ. ඔබ වහන්සේට විතරක් නෙවෙයි හටගත් හැම දෙයකටම මේ ධර්මතාවය පොදුයි උරුමයි. අන්න එදා චන්නගේ මේ උපදේශය අනුශාසනාව අහපු එතුමාට තේරුණා අද මගේ සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයකින් යුක්තයි. 80ක් කුඩා ලකුණෙන් යුක්තයි. ඇතෙක් ඔසවා විසි කරන්නට තරම් ජව සම්පන්නයි. වේගයෙන් දුවගෙන එන අස්වැක් එකතැන නතර කරන්නට තරම් මම ශක්ති සම්පන්නයි. අනේ ඒ තව නොබෝ දිනයකින් මේ වගේ වෙවුල වෙවුලා යන දණ්ඩක ආධාරයෙන් යන ඒ ටිකත් යාගන්න බැරිව මහමග ඇද වැටෙන තරමට මේ සිරුර දි รา පත් වෙනවා නම් මේ ලස්සන බවින් මේ ජව සම්පන්න භවයේ ඵලය කුමක්ද? අවසානයේ මේ වගේ තැනකට නම් ජීවිතේ නිමා කරවන්නේ. අන්න එතුමා බොහෝම ගැඹුරට කල්පනා කළා. එහෙනම් මම ජරාව මේ ස්වභාවයේ ස්වභාව කොට ඇති කෙනෙක්. ජරාව ස්වභාව කොට ඇති කෙනෙක්. එතකොට මම හොයලා මොනවද? අම්මා තාත්තා, දරුවෝ බිරින්දෑවරු, දාසි දාසයෝ, ගවයෝ, එළුවෝ, බැටළුවෝ, කුකුල්ලු, ඌරෝ, ඇත්තු, අස්වැයෝ, ගවයෝ, වෙළඹුන්, රන් රිදී ආභරණ මේ ඔක්කොම මේ ජරපත් වෙන දෙයක් නේද? දි รา පත් වෙන දේවල්ම නේද හොයාගෙන තියෙන්නේ. අන්න රජගෙදර සිටියදීම උන්වහන්සේගේ නුවණට හසු වුණා යම් යථාර්ථයක්. ඊළඟට තව ටිකක් ඉදිරියට යනකොට එතුමට මුණ ගැහුණා මල මුත්‍රා ගොඩේ වැතිරිලා ඉන්න භයානක රෝගියෙක්. මේ රෝගියාව දකින සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ විස්මයටපත් වුණා. අසු නතර කරන්නට සන්කලා අනකලා. චන්න මේ කවුද? මොකද වෙලා තියෙන්නේ? ස්වාමීනි මේ ලෙඩෙක්. මොකක්ද චන්න ලෙඩෙක් කියලා කියන්නේ?
ස්වාමීනි මේ ශරීරයේ ලෙඩ වෙනවා. නොඑක් ලෙඩ හැදෙනවා. ඇස් ලෙඩ වෙනවා. කන ලෙඩ වෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ. මේ දහසක් රෝග මේ කයේ වැළඳෙනවා. මේ මිනිස්යා රෝගයෙන් පීඩිත වෙච්ච කෙනෙක්. සාමීනි තව නොබෝ වෙලාවකින් සමහර වෙලාවට ජීවිතේ පවා හිමි වෙන්න පුළුවන්. චන්න මේ මිනිස්යාට විතරද මේ தത്വයට මුහුණ වෙන්නේ? නේ ස්වාමීනි, ලෝකෙ හැමෝටම මේ ධර්මතාවයෙන් පැනලා යන්න බෑ. ඒ කියන්නේ චන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයකින් 80ක් කුඩා ලකුණින් යුක්ත මගේ ශරීරයත් කවදා හරි දවසක මේ වගේ මල මුත්‍රා ගොඩේ තැවරුණු අසරණ රෝගියෙක් බවට පත් වෙනවද? මේ ස්වභාවයට පත් වෙනවද? ස්වාමීනි, ඔබ වහන්සේගේ සිවුරුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් කුඩා ලකුණින් භ්‍යාම ප්‍රභා මාලාවන්ගෙන් යුක්ත වුණා කියලා මේ ස්වභාවය ඉක්මවන්න බෑ. ඔබ වහන්සේගේ සිරුරෙත් මේ රෝගී ලක්ෂණ පහළ වෙනවා. එහෙනම් අද මේ ලස්සනට තියෙන මේ ජව සම්පන්න තියෙන බොහොම බල සම්පන්න බවකින් තේජවත් බවකින් පේන මේ සිරුර තුල එහෙනම් මේ ස්වභාවයත් සැඟවිලා තියෙනවා. මේ ව්‍යාධි ස්වභාවයේ සැඟවිලා තියෙනවා. කොයි වෙලාවෙ හරි මේ යථාර්ථය මතුවේ. අනේ එතුමා ගැඹුරට කල්පනා කරන්න වුණා. තව ටිකක් වෙලා යනකොට එතුමාට වැටහෙනවා මම හොයලා තියෙන්නේ මොනවද? මමත් මේ ස්වභාවය උරුම කොට සිටිමින් මම හොයාගත්ත හැම දෙයක්ම මේ ලෙඩවීම ස්වභාව කොට ඇති දෙයක්මයි. එතුමාට පුද්ගල භාවයේ තුල යම් අදහසක් යම් යථාර්ථයක් වැටහෙන්න වුණා. තව ටික වෙලාවක් යනකොට මේ දෙදෙනාට මුණ ගැහෙනවා. දණ්ඩක බැඳගෙන සොහොනට ගෙනියන මලමිනියක්. මේ අසිරිමත් දර්ශනයේ දකින සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ චන්නට කියනවා රථය නතර කරන්න. මොකද්ද චන්න මේ දණ්ඩක බැඳගෙන අරගෙන යන්නේ මේ මිනිස්සු හඬා වැළපෙමින්? චන්න මේ අයට කියන්න ටිකක් නතර වෙන්න කියලා. චන්න ලවා මේ අයව නතර කරගෙන පරීක්ෂා කරලා බලනවා. මොකද චන්න මේ වෙලා තියෙන්නේ? සාමීනි මේ මිනිස්සයා මිය ගිහිල්ලා සොහනට ගෙනින් දානවා. සත්තුන්ට කන්න, පණුවන්ට කන්න. මහ පොළොවට පස් වෙන්න. චන්න මේ මරණය මේ මිනිස්යාට විතරක් වෙන එකක්ද? නේ ස්වාමීනි, උපන් හැම කෙනාටම මේ මරණය උරුමයි, පොදුයි, සාධාරණයි. ඒ කියන්නේ චන්න මමත් මැරෙනවා. මේ ලස්සනට හිටියට මේ ජව සම්පන්න වුණාට මටත් කවදා හරි දවසක අඹු සොහනට විසි කරලා දාන නිරර්ථක දරකඩක් වගේ මේ සිරුර කුණු වී ගිය ඕජස් ගලන සරව ගලන පණුවන්ගෙන් පිරුණු කුණු අසුචි ගොඩක් බවට පත් වෙනවද චන්න? ඔබ වහන්සේගේ සිරුර පමණක් නෙවෙයි ස්වාමීනි, මේ ලෝකේ උපන් හැම සත්වයකගේම සිරුර මේ ස්වභාවයට පත් වෙනවා. එතුමා කල්පනා කළා එහෙනම් මම මේ මොන ජව සම්පන්නව හිටියත්, මොනතරම් රූප සම්පන්නව හිටියත්, ශක්ති සම්පන්නව හිටියත්, යෞවන වියේ හිටියත්, අනේ මතු දවසක මේ බඳු ස්වභාවයකට පත් වෙන බව
මේ තුල සැඟවිලා තියෙනව නේද? මේ බඳු ස්වභාවයක් ඇතිව ජීවත් වෙන මම මොනවද හොයලා තියෙන්නේ? අම්මා තාත්තා කියන්නේ මොකද්ද? දරුවෝ බිරිඳ කියන්නේ මොනවද? දාසි දාසියෝ කියන්නේ මොනවද? එළුවෝ බැටළුවෝ කියන්නේ මොනවද? කුකුලන් ඌරන් කියන්නේ මොනවද? ඇතුන් ගවයන් අස්වැයෙන් වෙලඹුන් කියන්නේ මොනවද? මේ ස්වභාවයටපත් වෙන දේ නේද? මං හොයාගෙන තියෙන්නේ මරණයේ ස්වභාවය කොට ඇති දේම නේද? මෙසේ එදා උන්වහන්සේට ලෙඩෙක් මහල්ලෙක් මරණයක් දැකගත් මොහොතෙහි ඈතට ගැඹුරට යමක් හිතන්න හැකියාව ලැබුණා. ශ්‍රමණරුව දකිනකොට මේ ජාති ජරා මරණයෙන් මිදෙන මගකුත් ලෝකේ ඇති කියන අදහස උන්වහන්සේට පහළ වෙච්ච නිසායි මව්පියන් හඬමින් සිටියේදී කසාවත් දරාගෙන වනදහනට වැඩම කළේ. එදා උන්වහන්සේ නිකම්ම ගියා නෙමෙයි. උත්තරයක් බලාපොරොත්තුෙන් සොයමින් ගියේ. ජීවිතේම උන්වහන්සේට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය සංකිලේශ බව. එයින් මිදෙන තැනක් එයින් තොර වූ තැනක් උන්වහන්සේ එතනින් එහාට හොයන්න පටන් ගත්තා. අනාර්ය පරේෂණයෙන් ආර්ය පරේෂණයට හැරුණා. ඒ සඳහා උන්වහන්සේ පළමු කොට ආලාර කාලාම තවුස්වරයාණන් ළඟට ගියා. නොබෝ කලකින් එතුමාගේ ධර්මය අහලා දැන ඉගෙන ගත්තා. සියල්ල ඉගෙනගෙන අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන දැන දැකද කියන්නේ? එවත්නි මේ ධර්මයේ මම දැන දැක ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. සිද්ධාර්ථයන් වහන්සේ කල්පනා කළා ශ්‍රද්ධාව තියෙන ආලාර කාලාමට විතරක් නෙමෙයි. වීරිය තියෙන ආලාර කාලාමට විතරක් නෙමෙයි. සිහිය තියෙන ආලාර කාලාමට විතරක් නෙමෙයි. නුවණ තියෙන ආලාර කාලාමට විතරක් නෙමෙයි මටත් තියෙනවා. මමත් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවා. නොබෝ දිනකින්ම ආලාර කාලාම අත්දකින සියලු ධර්මය ආකින්චඤ්ඤායතන කියන සත්වෙනි සමාපත්තිය දක්වා මේ අභිඥා උපදවා ගත්තා. මේ සමාපatti උපදවා ගත්තා. සමාපatti උපදවාගෙන අහන ස්වාමීනි ඔබ වහන්සේ දන්නේ මෙච්චරයිද? එවත්නි මම මේ සියල්ල අවබෝධ කරගෙන තියෙන්නේ මෙච්චරයි. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මේ මං හොයාගෙන යන ප්‍රශ්නෙට උත්තර මෙතන ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝක නැති නොකෙලසෙන තැනක් නෙමෙයි. අජරාමර වූ තැනක් නෙමෙයි. මෙතන තියෙන්නේ විශේෂ නුවණක් විශේෂ දැනුමක් විතරයි. මේකට ලබන්න පුළුවන් උපරිම ඵලය තමයි ආකින්චඤ්ඤායතන කියන බඹතලයේ උපදින්න පුළුවන්. එතන උපන්නොත් උපත තියෙනවා. උපන්නොත් දිරන්න ඕන. උපන්නොත් මරණය තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ ජරා මරණය තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒ දහමේ කලකිරීලා ඒ අතහැරලයි උද්දකාරාම පුත්ත ළඟට ගියේ මහණෙනි මම. උද්දකාරාම පුත්තගේ ධර්මයේ නොබෝ කලකින් මම ඉගෙන ගත්තා. ඒ සියල්ල දැන ඉගෙනගෙන ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ප්‍රත්‍යක්ෂ කරගෙන දැන දැකද මේ ධර්මයේ කියන්නේ?
ඔහු ප්‍රත්‍යක්ෂ කොට ඇති බව දැන දැක කියන බව අසා උද්දකාරාම පුත්තට විතරක් නෙමේ ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව තියෙන්නේ. මටත් ඒ ටික තියෙන්න ඕන. උන්වහන්සේත් උත්සාහවත් වුණා නොබෝ වේලාවකින් නොබෝ දිනකින් උද්දකාරාම පුත්ත කියන නේව සංඥා නා සංඥා කියන 8 වෙනි සමාපත්තියත් උපදවා ගන්නට පුළුවන්කම ලැබුණා. එතනදිත් එතුමා කල්පනා කළා මෙතනත් මං හොයන ප්‍රශ්නයට උත්තරයක් නේ. නේව සංඥා නා සංඥා බඹතලයේ උපදින්න පුළුවන්. නේව සංඥා නා සංඥා බඹතලයේ උපදින්න පුළුවන්. හැබැයි ඒක විමුක්තිය නෙවෙයි. එතනත් ඉපදීමක් හට ගැනීමක් හට ගැනීමක් ඇත්නම් ජරාව, දිරීම, මරණය එතනක් තියෙනවා. එනිසා නිවීම නෙමෙයි, මිදීම නෙමෙයි එතන. නිර්වාණය නෙමෙයි එතන. අන්න බෝධිසත්වයන් වහන්සේ ඒ සමාපatti උපදවාගෙන ඒක ප්‍රතික්ෂේප කරලා පිළිකුල් කරලා එහි කලකිරීලා ගයා ශීර්ෂයට වැඩම කළා කියලා අපේ පින්වතුන්ට මතකයි. එතුමා ගයා ශීර්ෂයට වැඩම කරලා බුද්ධ ගයා පුදබිමේ වැඩ ඉඳගෙන උන්වහන්සේ ඒ ආර්ය පරේෂණය සඳහා තනිවම සිත් මෙහෙවන්නට වුණා. අන්න එදා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, සංකිලේශ භවින් තොර වූ අජරාමර වූ ශාන්ත නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න. උන්වහන්සේ මේ ධර්මයේ අවබෝධ කරගත් බවත් ඒ අවබෝධ කරගෙන ඉන්න අනතුරුව මේ ධර්මයේ විමසා බලද්දී එය ඊ타ත්ම ගැඹුරු තියුණු වූ බවත් ලෝකයට දේශනා කිරීමට මැලි වූ බවත් මහ බඹුවිත් ලෝකයේ දෙස බලන්නට කළ ආරාධනයෙන් ලෝකයේ දෙස බලා අල්ප රජස්ක, මහා රජස්ක, කෙලෙස් අධික හා කෙලෙස් අල්ප වූ අය දකිමින් ඒ අල්ප රජස්ක වූවන් උදෙසා ධර්මයේ දේශනා කරන්නට සිත් පෙළඹුණු ආකාරයත් පළමු කොට ආලාර කාලාමයන් පිළිබඳව, දෙවනුව උද්දකාරාම පුත්තයන් පිළිබඳව විමසා බැලුවත් ඒ වන විට ඔවුන් මියගොස් ඇති බවත්, මේ වෙන විට තමන් වහන්සේට පිහිට වූ පස්වග මහණුන් වහන්සේලා බරණැස ඉසිපතනාරාමේ වැඩ ඉන්න බව දැක උන්වහන්සේ බරණැසට වැඩම කොට ප්‍රතික්ෂේප කරන, පිළිකුල් කරන, ප්‍රතික්ෂේප කරන පස්වග මහණුන් වහන්සේලා හමුවේහි තමන් වහන්සේ ලද අවබෝධය, ප්‍රත්‍යක්ෂතාවය ප්‍රකට කරවමින් ඔවුන් සතුටු කරවාගෙන ඔවුන්ට කළ තමන් වහන්සේ ලද අවබෝධය පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙහි අවසානයේට සඳහන් කරනවා. මෙන්න මේ දේශනාව තුළ බොහොම වටිනාම හරවත්ම අදහස පැහැදිලි කරන්නේ මෙතනදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඇසින් දත යුතු වූ චක්කු විඥාණයෙන් දත යුතු රූප, කනෙන් සෝත විඥාණයෙන් දත යුතු ශබ්ද, ගාන විඥාණයෙන් දත යුතු ගන්ධ, ජීවහා විඥාණයෙන් දත යුතු රස, කාය විඥාණයෙන් දත යුතු පහස, කාම ගුණයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් මේ කාමයෙන් එතර වෙන්නට ඒ ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කරනවා. මෙන්න මේ දේශනාව අර මුල මැද අග හා සසඳන කොට අපට ටිකක් ගැටලුවක් වේවි. එකපාරට මොකක්ද මේ සූත්‍රයේ අවසානයේ තුල ආර්ය පරේෂණය ගැන කතා කරගෙන ඇවිල්ලා මේ එකපාරටම කාම ගුණ ගැන
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කිනම් අරමුණකින්ද කියලා. අර අනාර්ය පරේෂණයේ යටතේ අනාර්ය ධර්මයන් හැටියට ජාතිය, ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, සංකිලේශ ධර්ම හැටියට යමක් දැක්වුවා නම් ඒ හැම ධර්මතාවයක්ම ගොදුරු වෙන්නේ මෙන්න මේ කියන ආයතනයන්ට. ඒ ආයතනයන් නිසා උපදින විඥාණයට. අපිට ලැබෙන කාලය ඊටමත් අල්පයි ස්වල්පයි. අපි එක තැනක් විතරක් මේ ජරා ධර්මයන්ගෙන්, ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන්ගෙන් මිදිලා නිදහස් වෙලා යෝගක්ඛේම වූ සැබෑ ශාන්තියක් ලබන්නේ කොහොමද කියලා කල්පනා කරලා බැලුවොත් පින්වතුන් අහලා තියෙනවා මස්ලේ නැතියට බලු ලෙව කන්නේ. මේ කතා කරන අදහස කෙටියෙන් කියන්නේ නමුත් හුඟක් හිතලා කරුණු අවබෝධ කරගන්න බලන්න. එයි බල්ලෙක් මස් නැති ලේ නැති ඇටයක් බොම ආසාවෙන් ළඟට එන අයට ගොරවමින් සමහර වෙලාවට හපා කන්න පණිමින් එයි මේ නිරස බලු ඇටේ ලෙව කන්නේ. මේකේ රසයක් නැත්තම්, ඒකේ සුවයක් නැත්තම් බල්ලා මේ ලේ නැති මස් නැති ඇටේ ලෙව කයිද? හැබැයි බල්ලා කවදාවත් ඒකේ රසයක් කුස්පිරුමක් ලබන්නේ නැහැ. සැපයක් ලබන්නේ නැහැ. හැබැයි බල්ලට සැපයක් නැත්තම් ඇයි බල්ලා ඔච්චර ගොරෝ ළඟට එන අයට ඒක උදුර ගන්න ආවොත් හපා කාලා හරි ඒ මස් නැති ලේ නැති ඇටය උලා කන්නේ, හපා කන්නේ ඇයි? මෙන්න මේකේ තියෙනවා පින්වතුනි අපි තේරුම් ගන්න ඕන තැන. ඒ මස් නැති ලේ නැති ඇටය කිසි රසයක් නැහැ. ඔය ජාතිය ජරා ව්‍යාධි මරණයේ ස්වභාව කොට ඇති චක්කු විඥාණයෙන්, සෝත විඥාණයෙන් ආදී විඥානයන්ගෙන් දත යුතු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ සියල්ල එක්තෙන් කරලා අපි ගත්තොත් රූප කියලා. රූපය සමාන වෙනවා මස්ලේ නැති ඇටයකට. මස්ලේ නැති ඇටයක් වැනි රූපයට ඇයි අපි ඇලුම් කරන්නේ? මොකද්ද හේතුව? අර බල්ලා මස් නැති ලේ නැති ඇටේ හපන්නේ ඒ කටට දාලා ඒක හපනකොට බල්ලගේ කට තුවාල වෙනවා. බල්ලගේ කට තුවාල වෙනකොට තමන්ගේම කටින් ගලන ලේ රසය බල්ලට දැනෙනවා. බල්ලා දන්නේ නැහැ මේ ලේ රසය උනන්නේ කටින්මයි, තමා තුලින්මයි කියලා. බල්ලා හිතන්නේ මේ හපන ඇටයෙන් තමයි මේ රසය එන්නේ කියලා. ඒ නිසායි බල්ලා එච්චර සැර. ඒ නිසායි බල්ලා ඒ ඇටයට එච්චර ඇලුම් කරන්නේ. ඔබත් මමත් ඇලුම් කරන රූපය මෙන්න මෙබඳුයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. රූපය, ශබ්දේ, ගන්ධේ, රසේ, පහස මේ සියල්ල, ඇහැ, කන, නාසය, දිව, කය ආදී මේ සියල්ල එක්තෙන් කළා රූපය කියන විශේෂයට එකතු කළොත් මෙන්න මේ සියල්ල අර බල්ලෙක් ලෙව කන ඇටයක් වගේ කිසි රසයක් නැහැ. හැබැයි රසයක් එන විදිහක් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්ත බල්ලට රසය එන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ රසයක් අපට අප තුලින් උපදිනවා. බලු ඇටේ රසයක් තියලා නෙමෙයි. ඒ ඇටේ හපනකොට, ඒ කටුව හපනකොට කට තුවාල වෙලා ලේ ගලනකොට ලේ රසය දැනෙනවා වගේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස ලැබෙනකොට ඇතුළතින්ම යම් වේදනාවක්, සංඥාවක් උපදින බව ඇත්ත. මේ සංඥාව, මේ වේදනාව අරහෙට අයිතිනේ, කටුවට අයිතිනේ. හැබැයි අපි අර බල්ලට වෙච්ච වැරද්ද අපිත් කරගන්නවා. මේ ඇතුළතම උපදින වේදනා සංඥාවන් අහවල් රූපේ නිසයි ආවේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, පහස නිසයි ආවේ කියලා වරදවා ගන්නවා. වරදින නිසා අපි රූපයට ඇලුම් කරනවා. අපි දන්නේ නැතුව අපි ඇලුම් කරලා තියෙන ජරා ධර්මයට, ජාති ධර්මයට, ව්‍යාධි ධර්මයට, මරණ ධර්මයට.
මෙන්න මේන් මිදෙන්න නම් ඇතුළත පිටත හඳුනාගෙන ඇතුළත හටගන්න ධර්මයන් ඇතුළතම නිවා ගන්නට හැකියාවක් ලැබුණොත් ඔබටත් මටත් පුළුවන් වේවි මේ ජීවිතය තුළ ආර්ය පරිශ්‍රණයකින් සියලු දුක් නිමා කර ගන්නට. ඉතින් එබඳු සොඳුරු දර්ශනයකින් අපේ ජීවිත කාලය තුළ යථාර්ථයක් ඇත්තක් දකිමින් ජාතිය ජරා ව්‍යාධි මරණේ ශෝකයේ සංකිලේශ ධර්මයන් ස්වභාව කොට ඇති අපි එයින් මිදී අජරාමර වූ යෝගක්ඛේම වූ නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මෙවන් ධර්මයක් අපට උපකාර වේවා මඟ පෙන්වීමක්ම වේවා කියලා ප්‍රාර්ථනා කටයුතු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් අමිත ගමගේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මෙතිනිය දෙපළ විසින් තමන්ගේ පුතණුවන් හා ආදරණීය මව්වරු මූලික කරගෙන උතුම් පින්කමක් මේ වෙලාවේදී සිද්ධ කළේ. මේ සිද්ධ කළ පින්කම අපි හැමත ජරා මරණ ආදී සසර කතරින් ඈතර කරවන ධම්මග අවබෝධ කරගන්නට මග කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට වරදට පාපයට අකුසලයට නැමෙන හිත කය වදන ඉන්මුදවා යහපතෙහි කුසලෙහි පිහිටුවා ගන්නට මේ පින මේ මොහොතේ පටන් හේතු වාසනා පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මතු බුදුවලවක් සනසනාරි මෛත්‍රී නාත මිත් බෝසතාණන් වහන්සේට බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ දෙපළගේ දයාබර පියවරු දෙපළ වෙන ඩී.ටී. ලියනමානගේ ආදරණීය පියතුමන්ට ඩී.යූ. ගමගේ ආදරණීය පියතුමන්ට ඒ පියවරු දෙපළ ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගත යම් තාක් ඥාතිවරු ඇද්ද ඒ හැමදෙන මේ පින්ගෙන සපවත් වේවා සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ජීවිතයේ සඳ සමයේ ගෙවන ඒ ආදරණීය මව්වරු දෙපළට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනය සැනසෙල්ල උදා වේවා. චිරාත් කාලයක් ජීවිතයෙන් වැඳෙන්නට තව තවත් බොහෝ දස කුසල ධර්මයන් පුරා ගන්නට ඒ මව්වරු දෙපළට ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම පසන් ගමගේ දයාබර එකම පුතණුවන්ට මේ සිද්ධ කරගත් කුසල බලයෙන් ධර්ම දානයේ අනන්තානුභාවයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ අනන්ත ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලානුභාවයෙන් මෙලෝ වශයෙන් පවත්නා වූ දෘශ්‍යමාන අදෘශ්‍යමාන අපල උපද්‍රව කරදර බාධක කාය චිත්ත පීඩාවන් දුරු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදීන්ගෙන් ඇතිවන්නා වූ අනවින බන්ධන සහ කටවාදීන් හටගන්නා වූ పూర్ව කර්ම විපාකයෙන් හටගත්තා වූ අනුන්ගේ විසම උපක්‍රමයෙන් ඇතිවන්නා වූ තමන්ගේම විසම පැවැත්මෙන් හටගත් ඍතු විපර්යාසයෙන් වාතයෙන් පිටෙන් සෙමින් හටගත් සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබ සියලු ජීවිත ජයග්‍රහණයන් ලබන්නට කායික මානසික ශක්තිය කායික මානසික සුවය සැලසේවා කියලා ආශිර්වාද කරමු. මේ පින්වත් හැම දිනාටත් හැදුවේඩ ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සුවිසි අනන්ත ගුණ බලයෙන් කරගත් කුසල පුණ්‍ය බලයෙන් තුන්රුවන්ගේ අනුභවයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන උගදුරු බාධක දුරු වී නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනින් දින සඵල වේවා. සසර ගමනේ සරණාතුරු නරක ආදී දයකට සාපිපාස ආදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන්
උතුම් මඟ ඵල නිවන් සුව කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල වෑවල සිරි සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දුන්නා අමිත ගමගේ මහතා එවැගේම වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය විසින් ඔවුන්ගේ මූලික අරමුණ බවට පත්ුනේ මියගිය ඩී.ටී. ලියනමානගේ සහ ඩී.යූ. ගමගේ පියාණන් දෙපළට පින් අනුමෝදන් කරන්නටත් එවැගේම පසන් ගමගේ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තිබෙන බාධක අපල උපද්‍රව දුරු වී නිරෝගීමත් සාර්ථක අනාගතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් එවැගේම සහභාගී වී සිටින අනිකුත් සියලු දෙනාටම සහ විශේෂයෙන්ම වයෝවෘද්ධව මේ වන විට වාසය කරන මව්පිය දෙපළට නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් කියන ඉතා යහපත් වූ උතුම් අරමුණු. ඒ සියල්ලක්ම ඒ අයුරින්ම ඉටු වේවාය කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.